ආයුබෝවන් දුවේ අද අපි ඉගෙන ගන්න යන්නේ ආවේගය සහ ගම්‍යතාවය කියන පාඩම. එතකොට ඔයාලා මේ වචන දෙක ගැන මීට කලින් ඉගෙනගෙන දාදාසක් ඇති භෞතික විද්‍යාවේ යටතේ. දැන් සංයුක්ත ගණිත විෂයේදී ඇප්ලයිඩ් පේපර් එකට මේ ආවේගය සහ ගම්‍යතාවය කියන පාඩම පදනම් කරගෙන ඔයගොල්ලන්ට ගැටලු විසඳන්න වෙනවා. A කොටසට සහ B කොටසට දෙකටම එන්න පුළුවන්. ඊළඟට මේ පාඩම භාවිතා කරමින් අපිට එන්න පුළුවන් ගැටලු තමයි වස්තුවක් හෝ වස්තු කිහිපයක ගැටීමක් සිදුවෙන අවස්ථාවක්, එහෙමත් නැත්නම් පිපිරීමක් සිදුවෙන අවස්ථාවක්, එහෙම නැත්නම් තුවාක්කුවකින් මුණ්ඩයක් පිට වෙන අවස්ථාවක්, එහෙමත් නැත්නම් අවිසන්න තන්තුවක තදවීමක් හෝ ගැස්සීමකදී ඒක ඇති වෙන්න පුළුවන් ආවේගී ආතතියක්. මෙන්න මේ වගේ සංසිද්ධි පදනම් කරගෙන නිර්මාණය වුණු ගැටලු විසඳන්න තමයි මේ පාඩමේදී තියෙන්නේ. අපි මුලින්ම බලමු දැන් ආවේගී බලය කියන්නේ මොකක්ද කියලා. දැන් ඔයගොල්ලෝ මේ වෙනකොට විවිධ වර්ගයේ බල ගැන ඉගෙනගෙන තියෙනවා. ගුරුත්වාකර්ෂණ බල, ප්‍රකර්ෂණ බල, කර්ෂණ බල, එක විදිහේ බල ඉගෙනගෙන තියෙනවා. ඒ හැම එකටම වඩා වෙනස් බලයක් තමයි මේ ආවේගී බලය කියලා කියන්නේ. එතකොට ආවේගී බලයට අර්ථ දැක්වීම අපිට ගන්න පුළුවන් මෙන්න මේ විදිහට කුඩා කාලයක් තුල ක්‍රියාත්මක වන ඉතා විශාල ප්‍රතිඵලයක් ඇති කළ හැකි බලයකට ආවේගී බලයක් කියලා කියනවා. ආවේගී බලයක් ක්‍රියාත්මක වෙන්නේ ඉතා කුඩා කාලයක් ක්ෂණිකව ක්‍රියාත්මක වෙනවා. හැබැයි ඒකේ ලොකු ප්‍රතිඵලයක් ඇති කරන්න පුළුවන්. දැන් මේ මෙතන උදාහරණ කිහිපයක් පෙන්නලා තියෙනවා ආවේගී බලවලට. දැන් මේ අවස්ථාව ගත්තොත් මේ තියෙන පිටකට පන්දුවකට පිටකින් පහර දෙන අවස්ථාව. දැන් ක්‍රිකට් ක්‍රීඩකයෙක් පන්දුවට පිටෙන් පහර දෙන්න ලොකු කාලයක් ගත වෙන්නේ නැහැ. සමහරට තප්පරයකට වඩා අඩු කාලයක් ක්ෂණිකව පහර දෙනවා. ඒ පහර දීමෙන් ඇති වෙන යන ආවේගී බලයක්. ඒතකොට මේ බලය නිසා ලොකු ප්‍රතිඵලයක් ඇති වෙන්න පුළුවන්. ඊළඟට මේ ඇණයකට මිටියකින් පහර දෙන අවස්ථාව ඇණයකට මිටියකින් පහර දෙනකොට අපි එකවර මිටියෙන් පහර දෙනවා. ඒකට එතනදී ආවේගී බලයක් ඇති වෙනවා. ඒ බලය නිසා ඇණය දී කුටිය තුලට කිඳා ගන්නලා ඒ ලොකු ප්‍රතිඵලයක් එතන ඇති කරන්න පුළුවන් මේ ආවේගී බලය. ඉතා උඩා කාලයේ ක්‍රියාත්මක වර්තමාන බල තමයි මේ ඔක්කොම. දැන් මේ තියෙන අවස්ථා තුනේම ගැටීමක් සිද්ධ වෙන අවස්ථාවක්. අපිට පුළුවන් ගන්න දැන් බෝම්බයක් පිපුරන එකක් අපි හිතුවා. බෝම්බයක් පුරන්න ලොකු කාලයක් ගත වෙන්නේ නැහැ. තප්පරයක්වත් ගත වෙන්නේ නැතුව බෝම්බයක් පුරනවා. හැබැයි වෙන්න පුළුවන් ප්‍රතිඵලය අති භයානක අති විශාල ප්‍රතිඵල. අන්න ඒ වගේ අවස්ථාවල තමයි මේ ආවේගී බලය ක්‍රියාත්මක වෙන්නේ. ඊළඟට ආවේගය කියන එක. දැන් මේ ආවේගී බලයේ ආවේගයේ තියෙන වෙනස මොකක්ද? ආවේගය කියලා ඇත්තටම අපි හඳුන්වන්නේ දැන් ආවේගී බලය නිසා ඇති වෙනවා කියන විශාල ප්‍රතිඵලයක්. අන්නේ ප්‍රතිඵලය තමයි ආවේගය කියලා කියන්නේ. ආවේගය කියන්නේ බලයක් නෙමෙයි. නමුත් අපිට ගැටලු විසඳන්න ආවේගය ගණනය කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා අපි ආවේගය කියන එක ප්‍රමාණාත්මකව ගණනය කරන්න මේ සමීකරණයක් අර්ථ දක්වලා තියෙනවා. සමීකරණයක් අර්ථ දක්වන්න අපිට ගැටලු විසඳන්න පහසු වෙන්නේ. නමුත් ඔයගලන්ට තාත්විකව හිතුවොත් ආවේගයේ අර්ථ දැක්වීම තියෙන්නේ ආවේගී බලය නිසා ඇති වෙන ප්‍රතිඵලය. ඒතර ප්‍රතිඵලය කියන එකට සමීකරණයක් ගන්න පුළුවන්ද කියන එක ඕගලන්ට ගැටලුවක් වෙන්න පුළුවන්. නමුත් අපි අපේ ගණන් හදන්න පහසු වෙන්න මේ සමීකරණයක් අර්ථ දක්වගෙන තියෙනවා. ඒ කියන්නේ අපි කියනවා ආවේගය කියන එක සමාන වෙනවා කියලා ආවේගී බලයේ ඒ ක්‍රියාත්මක වෙන කුඩා කාලයේ ගුණිතයට. ආවේගී බලය කියන එක අපි සංකේතවත් කරනවා කැපිටල් I අකුරේ. මේ තියෙන කැපිටල් I අකුර මේ ආවේගයේ ඉංග්‍රීසි කියන ඉම්පල්ස් කියන වචනය වලින් තමයි ඒක ඇවිල්ලා තියෙන්නේ. එතකොට ආවේගී බලය කියන එක බලයක්. ඒක අපි කැපිටල් F අකුරෙන් සංකේත කරොත් කාලය කුඩා කාලයක් නිසා ඩෙල්ටා T කියලා අරගෙන තියෙනවා. ඩෙල්ටා සංකේතයෙන් කුඩා කියන එක තමයි පෙන්වන්නේ. ඒතර එහෙනම් I සමාන වෙනවා F ඩෙල්ටා T ට. මේ තියෙන්නේ ආවේගය ගණනය කරන්න පුළුවන් සමීකරණයක්. ආවේගය සමාන වෙනවා ආවේගී බලය වලයක් කුඩා කාලයක ඩෙල්ටා T වලට. හරි. එතකොට F කියන්නේ බලයක්. ආවේගී බලය කියන්නේ බලයක්. ඒක දෛශිකයක්. කාලය කියන්නේ අදිශයක්. එහෙනම් දෛශිකයක් අදිශයකින් ගුණ වුණාම ලැබෙන්නේ දෛශිකයක්. එහෙනම් ආවේගය දෛශික රාශියක් වෙනවා. හවුද? හරිද?
ඒතකොට දැන් ඔයගොල්ලන්ට ආවේගය කියන්නේ මොකක්ද කියන එක ගැන දල අදහසක් ඇති. ඊළඟට ගාම්‍යතාවය මේක නම් ලොකු පැහැදිලි කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. මේක හරි සරල දෙයක්. ගාම්‍යතාවය කියන එක අපි අර්ථ දක්වන්නේ ස්කන්ධයේ ප්‍රවේගයේ ගුණිතය තමයි ගාම්‍යතාවය වෙන්නේ. ඒකට එහෙනම් ගාම්‍යතාවය සමාන වෙනවා ස්කන්ධයේ වැඩි කිරීම ප්‍රවේගයට. ස්කන්ධය කියන්නේ අදිශ රාශියක්, ප්‍රවේගය කියන්නේ දෛශික රාශියක්. එහෙනම් දෛශික එකයි අදිශ එකයි ගුණිතය ගාම්‍යතාවය දෛශික රාශියක් වෙන්න ඕන. ඊළඟට මෙතන අපි එනවා ඉතාමත් වැදගත් කොටසකට ආවේගය හා ගාම්‍යතාවය අතර සම්බන්ධතාවයක් ලබා ගන්න එකට. මෙන්න මේ සමීකරණය දැන් මේ ආවේගය සම්බන්ධ ගැටලු විසඳන්න ඉතාමත් වැදගත් සමීකරණයක්. ගණන් හදද්දී ඔයාලට මේක තමයි භාවිත කරන්න වෙන්නේ. ඒ නිසා හොඳට බලන්න ආවේගය සහ ගාම්‍යතාවය අතර සම්බන්ධතාවයක් උත්පන්න කරන්න තමයි අපි දැන් මේ යන්නේ. දැන් අපි හිතුවොත් M ස්කන්ධයක් තියෙන වස්තුවක් මත P සමානයි T කාලයේදී u ප්‍රවේගයෙන් මේ අංශුව චලනය වෙනවා නම් M ස්කන්ධයක් තියෙන අංශුවක් T සමානයි T කාලයේදී u ප්‍රවේගයෙන් චලනය වෙනවා නම් එය මත F ආවේගී බලයක් යෙදුවොත්. ඒ කියන්නේ අර ඇනේට මිටියෙන් ගහනවා වගේ පහරදීම වගේ තමයි ආවේගී බලය. දැන් F කියලා ආවේගී බලයක් යෙදුවොත් ඒ ආවේගී බලය නිසා දැන් ආවේගී බලයක් දුන්නේ ඒතර මෙතන ලොකු කාලයක් යන්නේ නැහැ. මෙතන T සමානයි T නම් කාලය ප්‍රතිපල මේ තියෙන ආවේගය ආවේගී බලය දෙන්න මොහොතකට පෙර සහ පසු අවස්ථාව. එතකොට මෙතන අපි ඒ නිසා කාලය අඳුරන T ගන්න ඩෙල්ටා T කියලා. ඩෙල්ටා T වගේ කුඩා කාලයකට පස්සේ. එතකොට ඩෙල්ටා T කුඩා කාලයකට පස්සේ අර ආවේගී බලය නිසා මේ වස්තුවට M ස්කන්ධයට V ප්‍රවේගයක් සහ A ත්වරණයක් ලැබෙනවා කියලා අපි හිතුවොත් ඒ ආවේගී බලය නිසා ඇතිවන ආවේගය කැපිටල් I නම් ආවේගය හැමලම අපි සංකේතවත් කරන්නේ කැපිටල් I වලින් F ආවේගී බලය නිසා ඇතිවන ආවේගය කැපිටල් I නම් I සමානයි F ඩෙල්ටා T කියලා සමීකරණය අපි කලින් කොටසේදී ව්‍යුත්පන්න කරා. එතකොට ඊළඟට I සමානයි F ඩෙල්ටා T F කියන එකේනා සමාන වෙනවා ma වලට නිව්ටන්ගේ දෙවෙනි නියමය අනුව. මොකද මෙතන m ස්කන්ධයට F බලය නිසා A ත්වරණයක් ලැබිලා තියෙනවා. එහෙනම් F සමානයි ma නිසා අපිට මෙතන F වෙනුවට ma ආදේශ කරන්න පුළුවන්. එහෙනම් I සමානයි ma වාරයක් ඩෙල්ටා T. ඊළඟට A කියන්නේ ත්වරණය. මෙතනදී ලැබුණු ත්වරණය ආවේගී බලය නිසා අපිට ත්වරණය කියලා කියන්නේ ප්‍රවේගය වෙනස් වීමේ ශීඝ්‍රතාවය. එතකොට I සමානයි m වාරයක් A වෙනුවට ආදේශ කරන්න පුළුවන් ප්‍රවේගය වෙනස් වීමේ ශීඝ්‍රතාවය. v ඍණ u බෙදීම ඩෙල්ටා T. ප්‍රවේග වෙනස බෙදීම කාලය තමයි ප්‍රවේගය වෙනස් වීමේ ශීඝ්‍රතාවය කියන්නේ අවසාන ප්‍රවේගයේ ආරම්භ ප්‍රවේගය අඩු කරනවා. මේ ගත වෙලා තියෙන ඩෙල්ටා T කාලයෙන් බෙදෙනවා. දැන් මේ ඩෙල්ටා T මේ ඩෙල්ටා T ඉවත් වුණාම අපිට ඉතුරු වෙන්නේ සමීකරණයේ I සමානයි mv ඍණ mu. දැන් මේ මොනවද ඇවිල්ලා තියෙන්නේ mv කියන්නේ ස්කන්ධයකයි ප්‍රවේගයකයි ගුණිතය. mu ස්කන්ධයකයි ප්‍රවේගයකයි ගුණිතය. ඒ කියන්නේ මොකද්ද? ස්කන්ධයේ ප්‍රවේගයේ ගුණිතය කියන්නේ ගාම්‍යතාවය. දැන් මෙතන මේ තියෙන්නේ v කියන්නේ අවසාන ප්‍රවේගය, පසු ප්‍රවේගය. මේ තියෙන ආවේගී බලය ලැබුණාට පස්සේ ප්‍රවේගය. එහෙනම් පසු ගාම්‍යතාවය තමයි මේ තියෙන්නේ. පසු ගාම්‍යතාවයෙන් අඩු කරලා තියෙනවා මේ තියෙන පෙර ගාම්‍යතාවය. එතන නම් පසුවෙන් පෙර අඩු කරලා කියන්නේ මේ අරන් තියෙන මොකද්ද? ගාම්‍යතා වෙනස. එහෙනම් ආවේගය සමාන වෙනවා කියලා අපිට ඇවිල්ලා තියෙනවා දැන් ගාම්‍යතා වෙනසට. වස්තුවක් මත ආවේගී බලයක් නිසා ඇතිවෙන ආවේගය ගාම්‍යතා වෙනසට සමාන වෙනවා. ආවේගී බලයක් ලැබුණු වස්තුවක් මත අනිවාර්යයෙන්ම මේකේ ගාම්‍යතාවය වෙනස් වෙනවා. I සමානයි ඩෙල්ටා mv වල මෙතන ඩෙල්ටා කියන්නේ වෙනස කියන එක, mv කියන්නේ ගාම්‍යතාවය කියන එක. මෙතන මේකේ පසු ප්‍රවේගයේ v නිසා මේ පසු ගාම්‍යතාවය කියන එක වැරදි අදහසක් ගන්න එපා. සාමාන්‍යයෙන් අපි ගාම්‍යතාවය පෙන්නන්න භාවිත කරන සංකේත තමයි mv. මේ කියන්නේ ගාම්‍යතාවය කියන එක නිසා පසු ගාම්‍යතාවය කියන එක නෙමෙයි. මේ ගාම්‍යතා වෙනස දෙන්නා. මේකට I සමානයි ඩෙල්ටා mv කියන මෙන්න මේ සමීකරණය අපිට ලබා ගන්න පුළුවන්. මේක ඉතාමත් වැදගත් සමීකරණයක්. ආවේගීය සමාවේගී සම්බන්ධව ගැටලු විසඳද්දී මෙන්න මේ සමීකරණය තමයි අපි ආවේගී ගන්න භාවිතා කරන්නේ.
ඊළඟට මෙන්න අපිට විශේෂ අවස්ථාවකට ඇවිල්ලා තියෙනවා. දැන් I සමානයි delta mv කියලා සමීකරණයක් ඔප්පු කරගත්තා. ආවේගය හොයාගන්න. එතකොට අපිට දැන් ආවේගයේ දෛශික රාශියක් කියලා කිව්වනේ අපි. මේ ආවේගයේ බිඳුවක් වුණොත් මොකද වෙන්නේ? කියන ආවේගී බලයක් නැති වුණොත් ආවේගයේ බිඳුවක් වෙනවා කියන්නේ ආවේගී බලයක් නැති වුණොත් delta mv බිඳුවක් වෙන්න ඕන. අභිශූන්‍ය දෛශිකයට සමාන කරලා තියෙන දෛශිකයක් නිසා. ඒතර delta mv බිඳුව වෙනවා කියන එකේ වෙනස අදහස මොකද්ද? delta mv කියන්නේ ගාම්‍යතා වෙනසට. ඒතර එහෙනම් ගාම්‍යතා වෙනස බිඳුවක් වෙනවා. ඒ කියන්නේ ගාම්‍යතා වෙනසක් නැහැ. ගාම්‍යතාවය වෙනස් වෙන්නේ නැහැ. ඔන්න ඔය ගාම්‍යතාවය වෙනස් වෙන්නේ නැහැ කියන එකට අපි වචනයක් පාවිච්චි කරනවා. ඒක තමයි සංස්ථිතිකයි කියන්නේ. සංස්ථිතිකයි කියන එකේ තේරුම නොවෙනස්ව පවතී. වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් මෙන්න මේ ගාම්‍යතාවය වෙනස් නොවන සංසිද්ධිය. ගාම්‍යතා සංස්ථිතිය කියන එක නියමයක් විදිහට අපිට ඉදිරිපත් කරලා තියෙනවා. ඒ නියමයට අපි කියනවා ගාම්‍යතා සංස්ථිති නියමය නැත්නම් රේඛීය ගාම්‍යතා සංස්ථිති නියමය කියලා භාවිත කරනවා. දැන් ගාම්‍යතා සංස්ථිති නියමය කියන්නේ මොකක්ද කියලා අපි බලමු. මේ කියන්නේ රේඛීය ගාම්‍යතා සංස්ථිතික නියමය. මේක හොඳට කියවන්න. මේකේ අර්ථ දැක්වීම ඔයගලන්ට පැහැදිලිද බලන්න. දැන් මේ කියලා තියෙන්නේ මොකද්ද? අංශු පද්ධතියක් මත යම් දිශාවක් ඔස්සේ බාහිර ආවේගී බල හෝ බාහිර සාමාන්‍ය බල ක්‍රියා නොකරන්නේ නම් එම දිශාව ඔස්සේ පවතින මුළු ගාම්‍යතාවය සංස්ථිතික වේ. අපි දැන් මේ පාඩමේදී ගැටළු විසඳන්න භාවිත කරන ප්‍රධාන සමීකරණ දෙකක් තියෙනවා. එකක් තමයි අපි කලින් ඉගෙන ගත්ත I සමානයි delta mv කියන සමීකරණය. අනිත් එක තමයි මේ ගාම්‍යතා සංස්ථිති නියමය. දැන් දුවේ පුතේ ඔයගොල්ලන්ට පොඩි ගැටලුවක් මෙතනදී මතුවෙන්නේ නැද්ද? ගාම්‍යතා සංස්ථිති නියමය මේ ගණන් හදන්න භාවිත කරන්න පුළුවන්ද කියන එක. ඒක දැන් අපි මේ ඉස්සෙල්ලා භාවිත කරපු මෙන්න මේ සංසිද්ධියත් එක්ක බැලුවොත් මෙතනදී අපි කිව්වා ආවේගී බලය බිඳුව වුණොත්. ඒ කියන්නේ ආවේගී බලයක් නැත්නම් තමයි ගාම්‍යතාවය සංස්ථිතික වෙනවා කියලා කිව්වේ. එහෙනම් ආවේගයක් ක්‍රියා කරන වස්තුවක් මත වස්තුවකට ගණන් ඒ වගේ අවස්ථා ගණන් හදද්දී අපිට ගාම්‍යතා සංස්ථිති නියමය යොදන්න පුළුවන්ද? ආවේගය නැතුව නම් ගාම්‍යතාවය සංස්ථිතික වෙන්නේ. එහෙනම් අපිට ගාම්‍යතා සංස්ථිති නියමය ගානකට භාවිත කරන්න බැහැ කියලා ඔයගොල්ලන්ට හිතෙන්න පුළුවන් මෙතනදී. නමුත් බලන්න මේ ගාම්‍යතා සංස්ථිති නියමය. ඒ කියන්නේ මම ඉස්සෙල්ලා මේක හොඳට කියවන්න කියලා. මේකේ කියලා තියෙන්නේ මොකද්ද? මේකේ තියෙන්නේ ආවේගී බල ක්‍රියා නොකරන්නේ නම් නෙමෙයි. මොකද්ද? බාහිර ආවේගී බල ක්‍රියා නොකරන්නේ නම් ගාම්‍යතාවය සංස්ථිතික වේ කියලා. එහෙනම් අපිට බාහිර ආවේගී බල ක්‍රියා නොකරනවා කියන එකේ අදහස අභ්‍යන්තර ආවේගී බල ක්‍රියා කරන්න පුළුවන් කියන එකනේ. එහෙනම් බාහිර ආවේගී බල නැතුව අභ්‍යන්තර ආවේගී බල විතරක් ක්‍රියා කරනවා නම් ගාම්‍යතා සංස්ථිති නියමය යොදා ගන්න පුළුවන්. ඒකේ ගැටලුවක් නැහැ. බාහිර ආවේගී බලයක් ක්‍රියා කරොත් තමයි අපිට ගාම්‍යතා සංස්ථිති නියමය යොදන්න බැරි වෙන්නේ. හරි. දැන් මොකද මේ අභ්‍යන්තර ආවේගී බලයයි බාහිර ආවේගී බලයයි කියලා කියන්නේ? එතනත් ඔයගොල්ලන්ට පොඩි ගැටලුවක් මතුවෙන්න පුළුවන්. දැන් අපි හිතමු මොකක් හරි බෝම්බයක් පිපිරි යන අවස්ථාවක් ගත්තොත් දැන් බෝම්බේ නිකන් මේ මේසයක් උඩ හරි කොයි හරි තියලා තියෙනවා නම් එතකොට එතන තියෙදි නිකම්ම බෝම්බේ පුපුරලා යනවා. එතකොට ඒකේ ආවේගී බල ක්‍රියා කරන්නේ මොන මාතරද? දැන් බෝම්බේ පුපුරනකොට පොඩි පොඩි කෑලි වලටනේ පිපිරිලා යන්නේ. එතකොට එක එක කෑලි අතර ආවේගී බලය ක්‍රියා කරනවා. එතකොට ඒක අභ්‍යන්තරද බාහිර? එතනදී අභ්‍යන්තර ආවේගී බල තමයි ක්‍රියා කරන්නේ. දැන් අපි તો බෝම්බේ දමලා ගියම කියලා කොහාට හරි බිත්තියකට වදින්න. ඒ බිත්තිය වැදිලා පුපුරලා යනවා. එතකොට මොකද වෙන්නේ? එතකොට අර බෝම්බේ විපුරුනාම තියෙන කුඩා කෑලි අතර අභ්‍යන්තර ආවේගී බලක් තියෙනවා. අර බිත්තිය වැදුණු නිසා ඒ බිත්තියයි බෝම්බේ අතර බාහිර ආවේගී බලයක් ඇති වෙන්න පුළුවන්. අන්න ඒ වගේ අවස්ථාවක ගාම්‍යතා සංස්ථිති නියමය යොදා ගැනීමේදී ගැටලු මතුවෙනවා. නමුත් බාහිර ආවේගී බලයක් නැතුව අභ්‍යන්තර ආවේගී බල විතර නම් තියෙන්නේ අපිට පුළුවන් ගාම්‍යතා සංස්ථිති නියමයේ අවස්ථාවලදී යොදා ගන්න. දැන් වස්තු දෙකක් ගැටෙනවා නම් ඒ දෙන්න ගැටෙද්දී ඒ දෙන්න අතර ආභ්‍යන්තර ආවේගී බලයක් ඇති වෙන්නේ. ඒ දෙන්නට බාහිර බලපෑමක් එන්නේ නැහැ. ඒකෝට ගාම්‍යතා සංස්ථිති නියමය අපිට යොදන්න පුළුවන්. ඊළඟට මේ ගාම්‍යතා සංස්ථිති නියමයේ තව එකක් කියනවා. මොකද? බාහිර ආවේගී බල හෝ බාහිර සාමාන්‍ය බල ක්‍රියා නොකරන්නේ නම් තමයි ගාම්‍යතාවය සංස්ථිතික වෙන්නේ. මොනවද මේ සාමාන්‍ය බල කියන්නේ? සාමාන්‍ය බල කියන්නේ මේ ආවේගී බලය ඇරෙන්න ඕගොල්ලෝ මීට කලින්
ඒ වගේ සාමාන්‍ය බල. ඉතින් දැන් මේ සාමාන්‍ය බල ක්‍රියා නොකරන ඕනලු ගාමිතාවේ සංස්කෘතික වේද. හැබැයි දැන් අපි හිතමු මොන හරි වස්තු දෙකක් ගැටෙනවා කියලා. ඒ අවස්ථාවට අපි ගාමිතා සංස්කෘති නියම යොදද්දී ආවේගය ක්‍රියා කරනවා. ඒක අභ්‍යන්තර ආවේගයක් නිසා ගාමිතා සංස්කෘති නියම යොදා ගැනීමේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කිව්වා. හැබැයි ඉතින් මේ වස්තු දෙකට බරක් තිබුණා. එතකොට එන සාමාන්‍ය බරයක් ක්‍රියා කරනවා. එතකොට පුළුවන් ද අපිට ගාමිතා සංස්කෘති නියම යොදන්න? පුළුවන්. ඒක වෙන්නේ මෙහෙමයි. සාමාන්‍ය බලවලට, ඒ කියන්නේ වස්තුවක බර, ගුරුත්වාකර්ෂණ බල, ඝර්ෂණ බල වගේ වට ගාමිතාව වෙනස් කිරීමේ හැකියාවක් තියෙනවා. නමුත් ඒ බලය යම්තා කාලයක් ක්‍රියාත්මක වෙන්න ඕනේ ගාමිතාවය වෙනස් වෙන්න නම්. මේ ශනික තාපරයකින් වගේ ගාමිතාව වෙනස් කිරීමේ හැකියාවක් නැහැ සාමාන්‍ය බලයකට. හරි, දැන් අපි මෙතන ආවේගී බලයක් කියන එක ගන්නේ ඉතාමත් කුඩා කාලයක්, තාපරයකට අඩු කාලයක් වෙන්න පුළුවන්. එතකොට මේ වගේ කුඩා කාලයක් තුළ වස්තුවක බරකට හෝ ඝර්ෂණ බලයකට හෝ ඒ වගේ සාමාන්‍ය බලයකට ගාමිතාව වෙනස් කරන්න හැකියාවක් නැහැ. අපි ගණන් හදන්නේ දැන් ගැටීමක් වෙනවා නම් වස්තු දෙකක් අතර ඒ ගැටෙන්න ඉතාමත් සුළු මොහොතකට පෙර සහ ඉතාමත් සුළු මොහොතකට පසු අවස්ථාව සලකලා. එතකොට ඒ චූටි කාලය ඇතුළත ගාමිතාවය වෙනස් කරන්න අර සාමාන්‍ය බලවලට පුළුවන් කමක් නැහැ. ඒක නිසා අපිට ගණන් හදනකොට වස්තුවක බර කියන එක ඕ නැත්නම් අපි තුන් ගාලු පෘෂ්ඨයක් මත නම් මේ දෙක වස්තු ගැටෙන්නේ. එතකොට තියෙන ඝර්ෂණ බලය කියන එක ගැටලුවක් වෙන්නේ නැහැ. ගොඩාක් වෙලාගේ ගැටීම ගොඩාක් වෙලා තියෙනකොට දැන් අපි තුන් වස්තුව මත ඝර්ෂණ බලයත් එක්ක වස්තුව ගොඩාක් වෙලා ටිකක් ඉන්නට ගමන් කරගෙන යනවා නම් ඔන්න ඒ ඝර්ෂණ බලයෙන් සාර ගාමිතාවේ වෙනස් කිරීමේ හැකියාවක් තියෙනවා. නමුත් අර මේ ගැටීමක් තිබෙන කුටි කාලය තුළද මුකුත් කරන්න විදියක් නැහැ. ඝර්ෂණ බලයෙන් ආගුරුත්වාකර්ෂණ බල වලින් බලපෑමක් ඉන්නේ නැහැ. ඒක තමයි මේ කියලා තියෙන්නේ. සාමාන්‍ය බල ක්‍රියා නොකරන්නේ නම් ගාමිතාවය සංස්කෘතික වෙනවා. එහෙනම් දැන් ගාමිතා සංස්කෘතික නියමයේ යොදන්න පුළුවන් අවස්ථා මොනවද, බැරි අවස්ථා මොනවද කියන එක දැන් මම හිතනවා ඔයගොල්ලන්ට අවබෝධයක් ඇති කියලා. දැන් අපි බලමු මේ සමීකරණ භාවිත කරගෙන මේ පාඩමට අදාළව සරල ගණන් කොහොමද විසඳන්නේ කියලා. සරල ගැටලුවක් බලමු. මේ ගාන ගත්තොත් මෙතන කියලා තියෙනවා ස්කන්ධය 4න් හා m වෙන වස්තු දෙකක් සරල රේඛාවක් ඔස්සේ එම දිශාවට පිළිවෙලින් u හා 3u ප්‍රවේග සහිතව චලිත වී එකිනෙක සමග ගැටී සංයුක්ත වෙනවා. සංයුක්ත වෙනවා කියන්නේ දෙක එකක් වෙනවා. එතකොට සංයුක්තයේ ප්‍රවේගයක් ගැටුමේදී වස්තු අතර ඇතිවන ආවේගයක් චාලක ශක්ති හානියක් සොයන්න කියලා කියනවා. දැන් මේ ගානක් දුන්නම ඔයගොල්ලෝ මුලින්ම රූප සටහනක් ඇඳගන්න. දැන් මෙතනලා තියෙන ගැටීමක් නේ. ඒකට එන ආවේගයක් අනිවාර්යෙන්ම ඇති වෙන්න ඕන. ඒකට රූප සටහනක් මුලින්ම ඇඳගන්න. ඒ රූප සටහන අඳින්න ඕන ගැටීමට සුළු මොහොතකට පෙර අවස්ථාවයි සුළු මොහොතකට පසු අවස්ථාවයි යන අවස්ථා දෙකට. දැන් මම මෙතන රූප සටහන ඇඳලා තියෙනවා. මේ බලන්න ගැටීමට මොහොතකට පෙර අවස්ථාව, මේ තියෙන ගැටීමට මොහොතකට පසු අවස්ථාව. දැන් මේකනදී රූප සටහන අඳිද්දී ළමයින්ගේ අතින් වෙන්න පුළුවන් වැරද්දක් තියෙනවා. ඒ නිසා තමයි මම ගාන හිතාමතම මේ විදිහට දීලා තියෙන්නේ. ඒ කියන්නේ මම මෙතන දැන් 4යි ස්කන්ධය තමයි මුලින් දීලා තියෙන්නේ. m ස්කන්ධය ඊට පස්සේ දීලා. 4යි m ස්කන්ධය u ප්‍රවේගයෙන් තමයි චලනය වෙන්නේ. m ස්කන්ධය 3යි u ප්‍රවේගයෙන් චලනය වෙන්නේ. මේ ගාන කියවපු ගමන්ම ළමයි කරන්නේ ඉස්සෙල්ලා මේ රූප සටහනේ මෙතන අඳිනවා 4යි m ස්කන්ධය. ඒකනේ මුලින් තියෙන්නේ. ඊළඟට මෙතන අඳිනවා m ස්කන්ධය. මෙයා u ප්‍රවේගයෙන් මෙයා 3යි u ප්‍රවේගයෙන් යන්නේ. එහෙම කරොත් ඒක හරියද? දැන් මේ වස්තුව මෙතන u ප්‍රවේගයෙන් යන වස්තුව ඉස්සෙල්ලා තිබිලා 3යි u ප්‍රවේගයෙන් යන වස්තුව පිටිපස්ස තිබුණොත් මේ දෙන කවදාවත් ගැටෙන්න පුළුවන්ද? බෑනේ. අඩු ප්‍රවේගයක් තියෙන කෙනාට වැඩි ප්‍රවේගයක් තියෙන කෙනාව අල්ලන්න ගෑ කියලා. ඒ දෙන්න ගැටෙන්න විදියක් නෑ. එහෙනම් ඔයගොල්ලෝ කල්පනා කරලා ගාන තිබුණු විදියටම රූප සටහන අඳින්න නැතුව කල්පනා කරලා හොඳට රූප සටහන අඳගන්න. ඒකයි මේ දෙන මහා කළා කියන්නේ. m ස්කන්ධය මුලට ගත්තා. 4යි m ස්කන්ධය ඊළඟට තියෙනවා. ඒක දැන් න්‍යාය ප්‍රවේගය වැඩි නිසා අනිවාර්යයෙන් මේ දෙන ගැටෙන්න ඕන. හරිද? ඒතර මේ ගාන m ස්කන්ධය 3යි u ප්‍රවේගයෙන් උනොත් 4යි m ස්කන්ධය u ප්‍රවේගයෙන් චලනය වෙලා එක් අවස්ථාවකදී ගැටෙනවා. ගැටිලා ඒ දෙන්න සංයුක්ත වෙනවා කියලා තමයි උතන කියලා තියෙන්නේ. දෙන්න එකක් වෙනවා. හරිද? මේ දැන් ඒ සංයුක්ත වුණාට පස්සේ සංයුක්ත වෙනවත් එක ගැටුණාට පස්සේ මේ දෙන්න අතර අනිවාර්යයෙන්ම ඇති වෙන්න ඕන ආවේගයක්. ඒ ආවේගය ලකුණු කරගන්න ඔයාලගේ රූප සටහනේ ආවේගය ලකුණු කරගන්න මේ
දෙන්න වස්තු දෙකනේ ගැටෙන්නේ. ඒකට මෙයා මත ආවේගය මේ දිශාවට, මේ m ස්කන්ධයෙන් 4m මත ආවේගය මේ දිශාවට. ආවේගය අපි කැපිටල් I වලින් සංකේතවත් කරලා තියෙනවා. දෙපැත්තටම එන්නේ එක සමාන ආවේගයක්. මේ දෙන්නගේ ආවේගය දෙකක් වෙන්න පුළුවන්ද? දැන් මෙයාගේ ස්කන්ධය m, මෙයාගේ ස්කන්ධය 4m කියලා මෙයාට වැඩි ආවේගයක්, මෙයාට අඩු ආවේගයක් එහෙම එන්නේ නැහැ. ආවේගයට ස්කන්ධය බලපාන්නේ නැහැ. දෙන්න ගැටීමෙන් තමයි ආවේගය ඇති වෙන්නේ. ඒකට දෙන්නටම සමාන ආවේගයක් ලැබෙන්න ඕන. ඒ ආවේගය නිසා මෙයාගේ ගම්‍යතාවය වෙනස් වෙනවා. ගම්‍යතාවය වෙනස් වුණාම අපි හිතමු මෙයා ගන්න ප්‍රවේගය. ගැටීමට පස්සේ ප්‍රවේගය v කියලා. හරි. දැන් ගණන් හදන්න පටන් ගන්න. දාලා හදන්න අපිට භාවිත කරන්න පුළුවන් ගම්‍යතා සංකේත නියමයයි. ආවේගය හොයන්න කිව්වොත් I සමානයි ඩෙල්ටා v සමීකරණයයි. හරි. මුලින්ම අපි ගම්‍යතා සංකේත නියමය යොදමු. ගම්‍යතා සංකේත නියමය යොදද්දී අනිවාර්යයෙන්ම නිශ්චිත දිශාවකට යොදන්න ඕනේ. ඒක තමයි කියලා තියෙන්නේ මේ දිශාවට ගම්‍යතා සංකේත නියමය යොදලා තියෙනවා. ඒතර එහෙනම් මේ ඊතලෙන් පෙන්නලා තියෙන දිශාවට තියෙන ප්‍රවේග ධන වෙන්න ඕන. ඒකයි නිශ්චිත දිශාවකට යොදනවා කියන එකේ අදහස. ඊතලෙන් පෙන්නපු දිශාවට තියෙන ප්‍රවේග ධන වෙන්න ඕනේ. ඊට ප්‍රතිවිරුද්ධ දිශාවට තියෙන ප්‍රවේගයක් නම් ඍණ වෙන්න ඕනේ. දැන් මේ ප්‍රවේග දෙකම තියෙන ප්‍රවේග තුනම ඔක්කොම තියෙන්නේ මේ දිශාවට. ඒ නිසා අපිට ධන අගයක් විදිහට ගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ ගම්‍යතා සංකේත නියමය යොදන්නේ මොන අංශුවකටද? එහෙම නැත්නම් පද්ධතියටද? ඒකත් සඳහන් කරන්න. දැන් මෙතනදී අපි පද්ධතියෙම තමයි ගම්‍යතා සංකේත නියමය යොදාගන්නේ. පද්ධතියෙම ගම්‍යතා සංකේත නියමය යොදද්දී මේ පේජ් එක ඔයගොල්ලෝ ලිව්වේ නැති වුණාට කමක් නැහැ. නමුත් මම මෙතනදී පහදලි කරන්න පළවෙනි ගාන නිසා මේ ලියලා තියෙනවා. ගම්‍යතාව සංස්කෘතික වෙනවා කියන එකේ තේරුම ගම්‍යතාව වෙනසක් නැහැ කියන එකනේ. ඒ කියන්නේ ගැටෙන්න ඉස්සෙල්ලා තිබ්බ ගම්‍යතාවය ගැටුමට පස්සේ ගම්‍යතාවය අතර වෙනසක් නැහැ. එහෙනම් ගැටෙන්න ඉස්සෙල්ලා ගම්‍යතාවයයි ගැටෙන්නට පස්සේ ගම්‍යතාවයයි දෙකම සමාන වෙන්න ඕනේ. පසු ගම්‍යතාවයයි පෙර ගම්‍යතාවයයි දෙක සමාන වෙන්න ඕනේ. ඒක තමයි ගම්‍යතාවය සංස්කෘතික වෙනවා කියන එකේ තේරුම. හරි. දැන් මෙන්න මේක පසු ගම්‍යතාවය සමාන පෙර ගම්‍යතාවය කියන සමීකරණයට අගයන් ආදේශ කරලා තමයි ඕගොල්ලන්ට තියෙන්නේ. ගම්‍යතාවය කිව්ව ස්කන්ධයේ ප්‍රවේගයේ නිතය. එහෙනම් අපි බලමු දැන් මම ලියලා තියෙනවා මෙතන පසු ගම්‍යතාවය ඉස්සෙල්ලා පෙර ගම්‍යතාවය ඊට පස්සේ. ඔයාලට හැමදේම මේ දෙක මාරු කරලා ලිව්වත් කමක් නැහැ. නමුත් අපිට ගොඩක් වෙලාවට ගණන් වල හොයන්න වෙන්නේ මේ ගැටුමට පස්සේ ලබා ගන්න ප්‍රවේගය මොකක්ද කියලා. ඒ නිසා තමයි මේ කොටස ඉස්සරහට අරගෙන තියෙන්නේ. ඔයාලා කැමති නම් මේ දෙක මාරු කරලා ලියගත්තත් කමක් නැහැ. පසු ගම්‍යතාවය, ඒ කියන්නේ ගැටුමට පස්සේ ගම්‍යතාවය, ස්කන්ධයේ වැඩි කිරීම ප්‍රවේගය. දැන් මේ වස්තුව සාරණුක්ත වෙලා තියෙන්නේ. එහෙනම් මේ වස්තුවේ මුළු ස්කන්ධය වෙන්නේ මේ දෙන්නගේ එකතුව 4යි m ධන m. ඒ කියන්නේ 5යි m. එයා ගමන් කරන්නේ v ප්‍රවේගයෙන්. එහෙනම් ගම්‍යතාවය 5යි m v. ඊට පස්සේ 5යි m v සමාන වෙනවා පෙර ගම්‍යතාවයට. පෙර ගම්‍යතාවයෙන් මෙතන අංශ දෙක වෙන වස්තු දෙක වෙන තියෙන්නේ. ඒ දෙන්නගේ ගම්‍යතාවය වෙන වෙනම අරගෙන බීජයික ගන්න ඕනේ. එතකොට පළවෙනි එකිනා m වාරයක් 3u. ඒ කියන්නේ 3i mu. ඊළඟ දෙවෙනි එකිනාගේ ගම්‍යතාවය 4i m වාරයක් u. 4i m u. දැන් එහෙනම් අපිට එනවා 5i m v සමානයි 7i m u කියලා. එතනින් හොයාගන්න පුළුවන් v කියන එක v සමානයි 7i u කියන. දැන් මෙන්න මේ ගම්‍යතා සංකේත නියමයේ භාවිත කරලා අපි ගැටීමට පස්සේ තියෙන ප්‍රවේගය හොයාගන්න. ඊළඟට අපිට කියනවා මොකද්ද? වස්තු ගැටුමේදී වස්තු මත ඇතිවෙන ආවේගය හොයන්න කියනවා. ඒතර ආවේගය හොයන්න භාවිත කරන සමීකරණය තමයි I සමානයි ඩෙල්ටා m v කියන සමීකරණය. මෙන්න මේක. ඒතර I සමානයි ඩෙල්ටා m v සමීකරණය අපි යොදාගන්න නිශ්චිත දිශාවකට ඒ දිශාව ලක්ෂණ කරන්න ඕනේ. එතකොට එතනදී සාමාන්‍යයෙන් අපි I සමානයි ඩෙල්ටා m v කියන සමීකරණයට පද්ධතියම දාන්න පුළුවන්ද? පද්ධතියම යොදන්න කියොත් මෙයයිට මෙයයි කැපිලා යනවා. ඒ නිසා පද්ධතියටම සමානයි ඩෙල්ටා m v යොදාගන්නේ නැහැ. එක් අංශයකට තමයි I සමානයි ඩෙල්ටා m v යොදන්න ඕන. එතන මේ කොමේ m ස්කන්ධයට නැත්නම් 4i m ස්කන්ධයට I සමානයි ඩෙල්ටා m සමීකරණය භාවිත කරන්න පුළුවන්. දැන් මම 4i m ස්කන්ධයට තමයි I සමානයි ඩෙල්ටා m යොදාගෙන තියෙන්නේ. මෙන්න මේ දිශාවට. එතකොට ඒ දිශාවටම තමයි එතනදී ආවේගී බලය ආවේගය ක්‍රියා කරලා තියෙන්නේ. එහෙනම් I කියන එක නා ධනාගයක් විදිහට ගන්න පුළුවන්. අපි යොදා ගන්න දිශාවයි ආවේගී දිශාවයි දෙකම සමාන නිසා I කියන එක නා ධනාගයක් විදිහට අරගෙන තියෙනවා. දැන් ඔයගොල්ලෝ මේ මෙන්න මෙයාට සිම්පල්
delta mv යෙදුවොත් මේ දිශාවටම එහෙනම් මෙතෙන්ට ආදේශ කරන්න ඕනේ මොකද? ධන I නෙමෙයි ඍණ I වෙන්න ඕනේ. මොකද එතන ආවේගය තියෙන්නේ අනිත් පැත්ත. හරි. I සමානයි delta mv. delta mv ක ගාම්‍යතා වෙනස. එහෙනම් ගාම්‍යතා වෙනස ආදේශ කරන දැන් 4i m ස්කන්ධයට ගන්නේ. 4i m ස්කන්ධයේ වෙනසක් කිව්වම ගාම්‍යතා වෙනසක්වම සාමාන්‍යයෙන් අපි ගන්නෙ පසු අවස්ථාවේ පෙර අවස්ථාව අඩු කරනවා. හානියක් කිව්වොත් පෙර හානියක් කියන එක තේරුම් පෙර අවස්ථාවේ වැඩි කියන එක නේද? පෙර අවස්ථාවෙන් පසු අවස්ථාව අඩු කරන්නේ. දැන් මෙතනදී 4i m ස්කන්ධයේ පසු අවස්ථාවේ ගාම්‍යතාවය 4i m වාරයක් v 4i m v ගෙන් අඩු කරලා තියෙනවා 4i m ස්කන්ධයේ පෙර අවස්ථාවේ ගාම්‍යතාවය 4i m වාරයක් u මේ ස්කන්ධය විතරයි කලකන්නේ අනිත් එක අපිට වැඩක් නැහැ මෙතනදී. එතකොට එහෙනම් I සමාන වෙනවා 4i m ඍණ 4i m u ට මේ 4i m පිටට ගත්තොත් අපිට පුළුවන් මෙතන එනවා v ඍණ u v වෙනුවට ආදේශ කරන්න පුළුවන් ඕගොල්ලෝ මෙතනදී හොයාගන්න වගේ v සමානයි 4i m බෙදුණු 5 ඍණ u. ඒක සුළු කරාම I සමාන කියලා කියනවා 8i m 5යි. දැන් මේ ඉතාමත් සරලයි මේ ගමන ගැටලු හදන එක. සමීකරණ දෙකයි ඕන වෙන්නේ. I සමානයි delta m සමීකරණයයි ගාම්‍යතා සංකීර්ණ නියමයයි. ඒක හරියට යොදන්න. එතකොට ගාන හදන්න ඉතාමත් පහසුයි. හරි. දැන් ওই ගාන තවත් කියලා තියෙනවා ජාලක ශක්ති හානිය හොයන්න කියලා. ඒ නිසා අපි ඒකත් වෙමු. ජාලක ශක්ති හානිය. එතන මම අර ඉස්සෙල්ලා කිව්ව හානියක් නම් පෙර අවස්ථාව වැඩි වෙනවා. නම් පෙර අවස්ථාවේ පසු අවස්ථාව අඩු කරන්නේ. ඒ කියන්නේ ගැටුමට පෙර චාලක ශක්තියේ ගැටුමට පස්සේ චාලක ශක්තිය අඩු කරන්න ඕන. දැන් චාලක ශක්තිය වෙන සමීකරණය ඔයගොල්ලෝ දන්නවා භාගයයි v වර්ගය. ඒ අනුව තමයි මෙතන අධ්‍යයන ආදේශ කරලා තියෙන්නේ. දැන් ගැටුමට පෙර අවස්ථාව මුලින් අරගෙන තියෙන්නේ. ඒක ගැටුමට පෙර අවස්ථාවේදී මෙයාගේ චාලක ශක්තිය ගත්තොත් එන්න භාගය වාරයක් ස්කන්ධයේ m ප්‍රවේගය 3i u වල සම්පූර්ණ වර්ගය. කියන්නේ 9i u වර්ගය මෙයාගේ චාලක ශක්තිය. දැන් මේ මෙහෙම කරන්න බෑ. දැන් මේ දෙන්න වෙන වෙනම තියාගන්නත් දෙන්නේ. ඒතර මේ දෙන්නගේ මේ එකතු කරලා භාග්‍ය වාරයක් 5i m වැඩි කිරීම මේ එකතු කරලා එහෙම දාන්න බෑ. මෙතන මේ දෙන්නගේ චාලක ශක්තිය වෙන වෙනම එකතු කරන්න ඕනේ. ඒ වගේ බීජයිත් තමයි ගන්නේ. භාග්‍ය වාරයක් මෙතන 4i m වැඩි කිරීම u වර්ගය. ඒක තමයි පෙර චාලක ශක්තිය. මේ දෙන්නගේ බීජයිත් ගන්නවා. ඊට පස්සේ ඒකෙන් අඩු කරන්න ඕන ගැටීමට පස්සේ චාලක ශක්තිය. ගැටීමට පස්සේ චාලක ශක්තිය වෙන්නේ. ඒකට දැන් මේ දෙන සංයුක්ත වෙලා තියෙන්නේ මුළු ස්කන්ධේ 5යින් භාගය කිරීම 6යින් වැඩි කිරීම ප්‍රවේගය v වල වර්ගය. v වෙනුවට අපිට මෙහෙම වගේ ආදේශ කරන්න පුළුවන්. ඒකට මෙතනදී ඊළඟ තියෙන සුළු කිරීම මේ අධ්‍යයන ආදේශ කරලා සුළු කරන්න. එතකොට අපිට එනවා චාලක ශක්තිය කාර්යය 8i m වර්ගය වෙන 5යි. ඉතාමත් සරලයි මේ ගණන් හදන එක. තවත් ගැටලු වෙන්න පුළුවන් අවස්ථා තියෙනවා. මේ එක් අවස්ථාවක් විතරයි මේ වගේ සරල ගැටලුවක් ඉදී අපිට වාර්තා කරන්න පුළුවන්. ඊළඟ මොකක් හරි පිළිපීමක් සිදු වෙන අවස්ථාවක්. එහෙම නැත්නම් තුවක්කුවකින් උණ්ඩයක් නිකුත් වෙන අවස්ථාවක්. නැත්නම් අවිධාන තත්ත්වයක් හදවීමකදී ගැටීමකදී ඇති වෙන ආවේගී ආතතිය තිබෙන අවස්ථාවක් සම්බන්ධ කරගෙන මේ පාඩම අපිට ගැටලු විසඳන්න පුළුවන්. අපි ඒ කොටසේ ගැටලු විසඳන්නේ කොහොමද කියන එක ඊළඟ වීඩියෝ එකකින් සාකච්ඡා කරමු. මේ පාඩම වලට තේරුම් ගන්න තියෙනවා. ආයුබෝවන් දෙවියන්